අද අපිට කතා කරන්න තියෙන්නේ variables ගැන. මේකෙදී මම කලින් variables ගැන කරා පොඩි ඔයගොල්ලන්ට පොඩි සරල පැහැදිලි කිරීමක්. එතනදී කතා නොවිච්ච දේවල් ටිකක් තියෙනවා. මම පස්සේ කතා කරන්න කියලා ඒ ටික තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් මම හිතනවා මගේ ෆස්ට් ඩේ එදා එකට හිටපු නැති කීප දෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා මම ඒ ටිකක් කවර් කරලා එතන ඉඳන්ම තමයි මුලින්දම තමයි පටන් ගන්නද බලාපොරොත්තු වෙන්නේ. හරි. මට කලින් හිටපු අය සහ අලුතෙන් හිටපු ජොයිනර් ප්‍රශ්නයක් නැහැ. කියන්න what is the variable? variable එකක් කියන්නේ මොකක්ද? මට පොඩ්ඩක් ඔයගොල්ලෝගේ අයිඩියා එක දැනගන්න ඕනේ. කියන්න බෑ ඔයගොල්ලෝගේ අයිඩියා එක මොකක්ද variable? what is the variable? පර්සනල් chat එකට හරි දාන්න ප්‍රශ්නයක් නැහැ. මොකක්ද variable එකක් කියන්නේ? Piece of the memory that can contain a data value. Yeah, that's correct. මේක මම සරල පැහැදිලි variable එකක් කියන්නේ හරියට මෙහෙම වගේ. හිතමු contain එකක් වගේ දෙයක්. contain එකක් වගේ කියන්නේ අපේ memory එකේ අපි දැන් program එකක් කරගෙන අපි data save වෙනවනේ. අපේ දැන් කරනකොට අපේ RAM එකේ අපේ දැන් ඒක වෙලේ අපි කරන program එකට අදාළ යම් data save කරලා තියාගන්න. අන්නේ save කරන data save කරන විදිය කියන්නේ data වල type එක size එක අනුව ඒ data store කරගන්න හදාගන්න contain එකක් වගේ. යම් කිසි පෙට්ටියක් වගේ යම් කොටසක් වෙන් කරගන්න එක තමයි variable එකක් declare කරන එකකින් කරන්නේ. variable එකක් කියන්නේ සාමාන්‍යයෙන් contain එකක් වගේ. කියන්නේ data අපි store කරන contain එකක් වගේ. මම මෙතන කියන ඔයගොල්ලන්ට සරලව මෙතන පැහැදිලි කරලා තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් normally English වලින් කියන meaning එක දාලා තියෙනවා variable. මම ඒක සිංහලෙන් මේව කරලා තියෙනවා මෙතන explain කරලා variable එකට අපි සාමාන්‍යයෙන් සිංහලට convert කරනකොට කියන විචල්‍යයක් කියලා. variable එකක් මගින් අපේ program වලට හැසිරවිය හැකි නම් කරන ලද ගබඩාව storage එකක් ලබා දෙයි. Java හි සෑම variable එකකටම නිශ්චිත type එකක් ඇති අතර එමගින් විචල්‍යයේ memory එක තීරණය වේ. තවත් සරලව මේ පැහැදිලි කළහොත් variable එකක් යනු යම්කිසි අකුරකට හෝ වචනයකට යම්කිසි අගයක් ආදේශ කිරීමයි. මෙහිදී අප විසින් අගයක් ආදේශ කරන අකුර හෝ වචනය variable එක ලෙස හැඳින්වන අතර ආදේශ කරන අගය expression එක ලෙස හැඳින්වේ. එසේ අප variable එකට යම් අගයක් ආදේශ කිරීමේදී අප විසින් යම් variable එකකට data type එකක් ලබා දිය යුතුයි. හරිද? මම මේ කියන දේ ඔයාලට තව හොඳට පැහැදිලි කරොත් හිතමු මේක හරියට සාමාන්‍යයෙන් ළමයෙක්ට නමක් ලබා දෙනවා වගේ දෙයක්. හරිද? මම මේක පොඩි example එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මම ඒකට මගේ CMD එක open කරගෙන JShell එකට යනවා. මගේ JShell එකේ මගේ දැන් JShell එක එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. JShell එක කියන්නේ Java shell එක CMD use කරගෙන මේක අපිට start කරගන්න පුළුවන්. Java install කරගත්ත හැමෝටම CMD එකේ JShell කියලා ගන්නට පස්සේ සිටලා වෙනවා මේ ලොක් වෙන විදිය CMD එක open කරලා JShell කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලෝ Java හරියට install කරලා තියෙනවා නම් මේ JShell එක අපිට open වෙනවා. හරිද? මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් මේ JShell එක use කරගෙන අපි variable එකක් හදන්නේ කොහොමද සහ variable එකක් කියන්නේ මොකක්ද කියලා.
මම මුලින්ම ඔයගොල්ලන්ට variable එකක් කියන එක පැහැදිලි කරන්න පොඩි example එකක් use කරගන්නවා. හිතමු මට ඕන වෙනවා 30 කියන value එක හැම වෙලේම මගේ මේ එකේ print කරගන්න. මේ 30 කියන value එක. හිතමු මම program එකක් දැන් කරගෙන යනකොට මට මේ 30 කියන value එක දැන් කිහිපයක use වෙනවා. කිහිප වතාවක් use වෙනවා. දැන් එතකොට මට මේ 30 කියන value එක නම් නිකන් මතකෙ හිටිනවා. හිතමු මට ලොකු ගාණක් මතකේ තියාගන්න බැරි ලොකු ගාණක් program එකක් ලියාගෙන යනකොට අමතක වෙන value එකක් තියෙනවා. මොකක් හරි value එකක් තියෙනවා. හරිද? හිතමු ලක්ෂ ගාණක් කියලා. ලක්ෂ ගාණක් හිතමු 1,53,000. ඒ වගේ දෙයක්. හිතමු මට 1,53,000 කියන එක මට සාමාන්‍යයෙන් අද program එක ලියලා අද මම වැඩ නවත්තලා දැන් හෙට දවසේ ආයේ ඊතුරු program එක ලියනකොට මම ආයේ දුන්න value 1,53,000 හරි මොකක් හරි දෙන value එක මට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා මට පුළුවන් ඒ value එකට මට මතක හිටින සංකේතයක් මොකක් හරි name එකක් දීලා අකුරකින් හෝ වෙන ඉලක්කමකින් ඒක මේව කරලා තිබ්බොත් අකුරකින් වගේ දෙයකින් මට ඒක හොඳට මතක හිටිනවා. ඒ නිසා අපිට පුළුවන් ඒකට මොකක් හරි අපිට මතක හිටින අකුරක් කරගෙන ඒකට ඒ සංඛ්‍යාව ආදේශ කරන්න. ආදේශ කරන කියන්නේ නියෝජනය කරන්න සලස්සන්න. හරිද? දැන් මම මේ 30 කියන value එකට මට අවශ්‍ය වෙනවා 30 කියන value එක මොකක් හරි අකුරකට අකුරකින් නිරූපණය කරන්න. හරිද? ඒ අකුර මම type කරලා පස්සේ මගේ program එකේ මේ 30 කියන value එක නියෝජනය වෙන විදිහට. හරිද? මම ඒකට යොදා ගන්නවා a කියන අකුර. x කියන එක මම ගන්නකො x කියන අකුර මම යොදා ගන්නවා. හරිද? මෙතනදී දැන් මම කිව්වා අපේ note එකේ දැක්කා අපේ variable එකක් හදනකොට variable එකට අනිවාර්යෙන් data type එකක් දෙන්න ඕනේ කියලා. මේ වගේ දෙන්න පුළුවන් data type ගොඩක් තියෙනවා. int, boolean, float, double, bit, byte ඒ වගේ ගොඩක් data types තියෙනවා. අපි ඒව ගැන පස්සේ කතා කරමු. මම නිකන් දැනට int කියන data type එක integer කියන data type එක ගන්න. හරිද? මම ඒක කියන්නේ මේක variable එක. දැන් මම x කියන එක තමයි variable එකක් විදිහට convert කරගන්න යන්නේ. x එක variable එකක් විදිහට මම හරව ගන්න යන්නේ. දැන් මම නිකන් x කියලා දීලා enter කරොත් මට එනවා syntax error එකක් එනවා. error cannot find symbol variable x කියන එක මොකක් අඳුර ගන්න. හරිද? දැන් මම වෙන අකුරක් n අකුර දෙනවා. ඊළඟ enter කරනවා. ඒකෙත් මට ඒ වගේම error එකක් එනවා. n කියන අකුර අඳුරගන්න බෑ Java program එකට මොකක්ද කියලා. Java compiler ට අඳුරගන්න බෑ n කියන අකුර කියලා. හරිද? ඔබට ඇහෙනව නේද මම මට දා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. කට්ටිය ඇහෙනව නේද? ස්ක්‍රීන් එකේ පේනව නේද? නේ හරි. ටක් වගේ මයි ස්පීකර් එක චෙක් කරලා බලන්න නැත්නම් ලොග් වෙලා මේ වෙන්න. හරිද? දැන් මට අවශ්‍ය වෙනවා දැන් මේ x කියන අකුර 30 කියන value එකකින් නියෝජනය වෙන විදිහට හදාගන්න. මම ඒකට කරන්න ඕනේ මොකක්ද? මම x කියන එක variable එකක් විදිහට හදාගන්න අවශ්‍ය වෙනවා. හරිද? ඒකට මම කරන්නේ මම data type එකක් මුලින්ම දෙනවා. int කියන data type එක මම දෙනවා. int කියන data type එක දෙනවා. int කියන data type එක දීලා මම variable එකේ name එක දෙනවා. variable එකේ name එක තමයි x කියන variable name එක මම දෙනවා. හරිද? දීලා ඉවර වෙලා මම space එකක් තියලා මම සමාන ලකුණ දෙනවා. සමාන ලකුණ දීලා මම ආයේ space එකක් තියා හෝ නොතියා මම දෙනවා මේකට 30 කියන value එක. දීලා මම enter කරනවා. enter කරාට පස්සේ මෙතන ඔයගොල්ලෝ පේනවා x equal 30 කියලා ඇවිල්ලා තියෙනවා.
දැන් මම ඉස්සෙල්ලා x කියලා දුන්නට පස්සේ මට ආවේ error එකක්. දැන් මම x කියලා දුන්නොත් මට එන්නේ 30 කියන value එක මට මෙතන print වෙලා පෙන්නනවා. හරිද? මොකද්ද වෙන්නේ? මට 30 කියන value එක print වෙලා පෙන්නනවා. දැන් මම n කියන දැන් මම Java program එකක් ලියන විදිහ ලියුවොත් මම system dot out dot print ඔයගොල්ලන්ට මේ Eclipse එකේ හරි .net එකේ හරි ඕන එක use කරලා බලන්න පුළුවන්. මම මේ මට පොඩ්ඩක් සරලව වැඩේ කරන්න පුළුවන් නිසා මම මේ JShell එක use කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ notepad එක හරි use කරගෙන මේ ටික මාත් එක්ක කරන්න කවුරු හරි ඉන්නවනම් use කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. සරලව පෙන්වන්න පුළුවන්. වැඩේ කරන්න පුළුවන් නිසා මම මේ JShell එක use කරන්න උතන. හරිද? මම print එකක් දෙනවා. system මේක clear කරගන්නවා පොඩ්ඩකට system.println n එක print කරන්න කියලා මෙහෙම මම දෙනවා. හරිද? දුන්නට පස්සේ මට error එකක් එනවා n කියලා they identify මොකක්ද කියලා identify කරන්න බෑ කියලා මගේ Java compiler ට. හරිද? දැන් මම n කියන්නේ දැන් මෙතන අකුරක්නේ. මම මේක මේ විදිහට දෙනවා. n එක මම variable එකක් විදිහට convert කරගන්නවා. කොහොමද මම convert කරගන්නේ? මම මුලින්ම data type එකක් දෙනවා. int කියන්නේ data type එක දෙනවා. variable name එක විදිහට මම use කරන n කියන variable එක දෙනවා. name එක පස්සේ equal mark එකත් එක්ක equal mark එකත් එක්ක මම දෙනවා value එක කීයද 100 කියලා දෙනවා. දීලා මම කමා එකක් දීලා enter කරනවා. JShell එකේදී මේ කමා එක දුන්නත් එකයි නොදුන්නත් එකයි. හැබැයි ඔයගොල්ලෝ Eclipse.net වගේ මොකක් හරි third party tool එකක් හරි නැත්නම් notepad එකේ හරි කරනවා නම් plus note plus word plus plus එකේ හරි මොකක හරි coding කරනවා නම් මේ කමා එක semicolon එක කමා එක semicolon එක අනිවාර්යෙන් දෙන්න අවශ්‍ය වෙනවා. ඒක Java වල තියෙන syntax එකක්. හරි. දැන් මම දුන්නාට පස්සේ මගේ value එක n එකට ආදේශ වෙලා තියෙනවා. දැන් මම කලින් code එක Java code එක run කරොත් මට 100 කියලා මෙතන print වෙනවා. ඉස්සෙල්ලා error එක දුන්නේ දැන් 100 කියන value එක මෙතන print වෙලා පෙන්නනවා. ඉස්සෙල්ලා error එකක් දුන්නාට. හරිද? ඊට පස්සේ මම මේ සරල උපකරණ Java variable ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කලින් දවසක් කරා. මම මේ පොඩ්ඩක් සරල උපකරණ මතක් කරගෙන යන්නේ variable එකක් කියන්නේ මොකක්ද කියලා. මොකද හිතමු නැති කට්ටියකුත් ඉන්න නිසා. හරිද? මම එදා කලින් දවස් තරම් ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ මේ පොඩ්ඩක් අවශ්‍ය ටික ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියා දී කියන යන්නේ නෙමෙයි. හරිද? දැන් මගේ n කියන අකුර මම use කරන හැම මොහොතකම මගේ Java program Java compiler දන්නවා මම කියන්නේ මොකක්ද 100 කියන value එක n කියලා තනි අකුර n කියන තනි අකුර use කරන හැම වෙලාවකම n නෙවෙයි මම use කරන්නේ මට use කරන්න ඕනේ මේ 100 කියන value එක කියලා මගේ Java compiler දන්නවා. හිතමු මට මේ n ගේ value එක වෙනස් කරන්න යම්කිසි අවස්ථාවක අවශ්‍ය වෙනවා. එතකොට මම මොකද්ද කරන්නේ? මම n කියලා දීලා equal symbol එක දීලා මම දෙනවා මෙතනට 200 කියලා. 200 කියලා දීලා මම කෝණයක් එක්ක enter කරනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මගේ n ගේ value එක 200 වෙනවා. හරිද? ඇත්තටම variable එකකින් කරන්නේ දැන් මම පෙන්නන්නම් දැන් මම අකුරක් use කරගෙනනේ variable එකක් හදාගත්තේ මම වචනයක් use කරගෙන variable එකක් හදලා පෙන්නන්න. හරිද? මමට අවශ්‍ය වෙනවා මේ test කියන එකට මොකක් හරි value එකක් assign කරන්න. මම දැන් test කියලා එක දීලා නිකම් මම enter කරොත් මට එනවා error එකක්. error එකක් එනවා cannot find symbol කියලා මට syntax error එකක් එනවා Java
විදිහට කන්වර්ට් කරලා මම data type එකක් දෙනවා int කියන data type එක මම යූස් කරනවා කියන data type එක දීලා මම test කියන එක දීලා colon එක දෙනවා මම ඉස්සෙල්ලා දැන් variable එකක් හදලා නෑ int test semicolon දීලා enter කරනවා ඊට පස්සේ මට test equal 0 කියලා වටිලා පෙන්නනවා ඊට පස්සේ මම test කියලා use කරාට පස්සේ type කරලා enter කරාට පස්සේ මට හැම අවස්ථාවකම මේ බිඳුව කියලා පෙන්නනවා ඉස්සෙල්ලා මම n එකට n එක variable එකක් විදිහට create කරලා enter කරාට පස්සේ මට n එකේ value එක පෙන්වනවා 100 විදිහට දැන් මට 0 විදිහට මෙතන test එක පෙන්වනවා ඒකට හේතුව මම int variable එකක් විදිහට n එක create කරන වෙලේම n එකට value එකක් assign කරා හැබැයි මම test එකට variable එකක් විදිහට create කරාට ඒකට value එකක් assign කරේ නැහැ ඒ නිසා මම value එකක් assign කරේ නැති නිසා ඒකට default value එකක් assign කරගෙන තියෙනවා Java compiler විසින් ඇත්තටම කිව්වොත් variable එකක් define කරද්දී ප්‍රධාන කරුණු තුනක් අත්‍යවශ්‍ය වෙනවා එකක් තමයි data type එකක් ඊට පස්සේ data එකට name එකක් variable name variable එකට data type එකක් variable name එකක් සහ value එකක් අපි value එකක් නොදෙන සෑම අවස්ථාවකම අත්‍යවශ්‍ය කාරණයක් නිසා value එකක් variable එකක් create වෙන්න default ඒ අදාළ data type එකට මම දුන්න මම ලබා දෙන data type එකට අදාළ default value එකක් Java compiler එක සඳහන් කරලා තියෙනවා කලින් predefine කරලා තියෙනවා කලින් සඳහන් කරලා තියෙනවා ඒ value එක මගේ variable එකට Java compiler විසින් assign කරනවා හැම වෙලාවකම හරිද මේ විදිහට default value එකක් assign කරන්න නැති variables තියෙනවා වර්ගයක් තියෙනවා ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු variable types ගැන කතා කරනකොට හරිද දැන් මට මෙතනින් එහාට මම test කියලා use කරන හැම වෙලාවකම මගේ variable test කියන variable එකේ value එක 0 විදිහට print කරලා පෙන්නනවා මෙතනින් එහාට ඇත්තරම variable එකකින් කරන්න හිතමු යම්කිසි අකුරකට හෝ වචනයකට අපි අගයක් ලබා දුන්නට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එක තුල ඒ වචනයට හෝ අකුරට අපි ලබා දෙන value එකේ නැත්තම් වටිනාකමේ නියෝජනයක් ලෙස හඳුනා ගන්න එක තමයි variable එකකින් සිද්ධ වෙන්නේ. මොකක්ද? හිතමු අපි මොකක් හරි අකුරක් වචනයක් දෙනවා මේ අකුර මෙතනින් එහාට මේ අපි ලබා දෙන value එක හෝ වචනය කියලා අපි අපේ Java compiler එකට කියනවා. ඒක අපේ Java compiler විසින් අපේ memory එකේ save කරලා, ඒ කියන්නේ RAM එකේ save කරලා ඒ වචනය හෝ අකුර යොදාගෙන use වෙන හැම වෙලාවකම එතනට replace කරනවා අපි කලින් ලබා දෙන value එක හෝ වචනය. හරිද? අන්න ඒක තමයි මේ variable එකකින් සිද්ධ කරන්නේ. හරිද? ඕගොල්ලන්ට තේරුණාද ඒක? මොකක්ද variable එකකින් කරන්නේ කියලා? අදුන් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ integer එක string එකක save කරන්න පුළුවන් නේද? දැන් මේ Java වල ඉස්සරහට තියෙන පාඩමක් මං කළා අන්තිමට තියෙන කලින් එක. ඔව්. ඒක string values විදියට save කරන්න පුළුවන්. නේ? එහෙම තියෙනවනේ string values විදියට string value කියන්නේ string එකක් කියන්නේ data type එකක් නේ. data type එක save කරන්න පුළුවන්. string එකකදී වචනයක් විදියට save. දැන් int එකට මම test එකක් නේ දීලා තියෙන්නේ. string value එකේ print එකක්. කියන්නේ ඒක value එකක් විදියට නෙවෙයි. මොකක් හරි අකුරු ගොඩක් හෝ වගේ විදියට ඒක දැන් මට calculations කරන්න පුළුවන් දැන් මේ int value එක use කරගෙන මට calculation කරන්න පුළුවන් string වලදී ලොකු calculations කරන්න බෑ variables use කරගෙන මම data types ගැන කරනකොට ඒක කියන කටියට තව පොඩි එකක් දෙයක් තියෙනවා මිස්ටර් නදුන් අහන්න. ඔව් කියන්න
අතරම නදුන් සර් කියලා කියන්න ඕනේ මේ නෑ නෑ Java එහෙම ඕන FX swing ඔව් AWT ඒ වගේ ඔව් පොඩි නිකන් තියෙනවානේ සීයා මොකක්ද චුට්ටිය සෝරි මේ ඒක තියෙන්නේ මිස්ටර් නදුන් මේ අන්තිමම පාඩමේ තියෙන්නේ හරිද ඔව් ඔව් ඇත්ත මේ කියවන්න අපිට වෙලාවක් නෑ මේ එන්න පිටුනේ තියෙන්නේ අපිට ඔව් නිකම් අඩු ගානේ හෙට අනිද්දාවත් පොඩි මේකත් දාලා කරන්න පුළුවන් AWT එක ස්විං එක FX පොඩි නිකන් හැඳින්වීමක් ඔව් ඒ ටික කරනවා මම මේ ටික කරගෙන ගිහලා ඒ ටික කරනවා අනිවාර්යයෙන් තව මොකක් හරි තියෙනවද ප්‍රශ්න මම ඒ ටික කරනවා මේ කිව් ටික කරනවා සෝරි අනිවාර්යයෙන් දැන් මේක තේරෙනවා වේරියබල් එකක් අපි වේරියබල් එකකින් වෙන කාර්යභාරය තේරෙනවද කට්ටියට මම හිතනවා තේරුණා කියලා කට්ටිය සද්ද නැතුව ඉන්න නිසා ටයිම් එකක් ගන්න නිසා මම යන්නම් අපේ දැන් වේරියබල් එක කොහොමද අපේ RAM එක අපේ මෙමරි එකේ සේව් කරලා මතක තබා ගන්න කියලා පොඩ්ඩක් ඕගොල්ලෝ පොඩි පැහැදිලි බේසික් අයිඩියා එකක් දෙන්න මම යන්නම් a variable like box of the our computer memory මේක හරියට box එකක් variable එකක් හරියට box එකක් වගේ නැත්තම් contain එකක් විදිහට තමයි අපේ memory එකේ පිළිලා තියෙන්නේ හරිද දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ memory එක කියලා මම රූප සටහනේ පෙන්නලා තියෙනවා මෙතන තියෙනවා මම variables තුනක් මෙතන පෙන්නලා තියෙනවා 5.7 float variable type date type එකේ variable එකක් ඊට පස්සේ hello කියලා string එකක් variable එකක් ඊට පස්සේ integer variable එකක් මෙතන variables තුනක් create කරලා තියෙනවා මේ හිස් සුදු පාටින් තියෙන ඒවල අපිට ඒවලත් අපිට පුළුවන් අපේ variables save කරන්න හරිද මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක නිකන් උපසටහන නිකන් මම මගේ මේ විදිහට shell එක use කරගෙන මම නිකන් ඔයගොල්ලන්ට රූප සටහනක් මම ඇඳලා ඔයගොල්ලන්ට නිකන් පැහැදිලි කරන්නම් කොහොමද data save වෙන්නේ කියලා හරිද මම මේක ගන්නවා මගේ මේ තියෙන මගේ මෙමරි එක RAM එක කියලා ඔයගොල්ලෝ ගන්නකො මේ තියෙන්නේ මගේ RAM එක සහ ඔයගොල්ලෝ හිතනවා ඔයගොල්ලෝගේ RAM එක තමයි මේ තියෙන්නේ හරිද මේකෙන් දැන් variable අපේ මෙමරි එකේනේ අපේ variables save වෙන්නේ හරිද program එක run වෙනකොට මේ RAM එකේ තමයි අපේ variables ටික save වෙන්නේ හරිද එතකොට දැන් මෙතන මේ මම කියන්නේ variables තියෙන boxes විදිහට කියලා මේ box විදිහට තියෙන්නේ අපේ variables save වෙන තැන් හරිද හිතමු මම මේ විදිහට කෝඩ් එකක් දෙනවා අවශ්‍ය වෙනවා මගේ program එකේ variable එකක් create කරගන්න x කියලා හරිද මම කොහොමද variable එක create කරගන්නේ int කියලා මම හදා ගන්නවා int x equal මම value එක විදිහට දෙනවා මොකක්ද දෙන්නේ 29 කියලා දෙනවා හරිද දැන් මගේ variable එක මම x කියලා variable එකක් create කරා ඒකට 29 කියන value එක assign කරා දැන් මට දැන් මගේ program එක compiler විසින් මේක අරගෙන එනවා compile කරලා මගේ memory එකේ save කරන්න RAM එකේ x කියන value එක මෙතනින් එහාට x කියන අකුර නියෝජනය කරන්නේ x කියන අකුර නෙවෙයි 29 කියන value එක කියලා මගේ program එක හඳුනගෙන identify කරගෙන එයා ඒක මතක තියාගෙන memory එකේ save කරන්න අරගෙන එනවා කොහොමද මේ memory එකේ save කරන්නේ ඇත්තම දන්නවා කිව්වොත් අපේ දන්නවා අපි අපේ කම්පියුටර් එකකට අපේ මේවා කියන්නේ අපි සාමාන්‍යයෙන් යොදා ගන්න මේකට අකුරු ඉලක්කම් කියවන්න බෑ එයා ඒකට වෙනම ලැන්ග්වේජ් එකක් තියෙනවා අපේ භාෂාව human languages එයාට කියවන්න බෑ ඒකට කම්පියුටර් එකකටම අදාළ ලැන්ග්වේජ් එකක් තියෙනවා 101 කියලා කම්පියුටර් machine learning ලැන්ග්වේජ් එකක් තියෙනවා හරිද ලැන්ග්වේජ් එකේ තියෙන්නේ එක හෝ බිඳුවෙන් තමයි එයා වගේ ඒක පැටර්න් එකක් විදිහට ලියලා තමයි
අපේ ජා කියන්නේ කම්පියුටර් එක යම් යම් දේවල් මතක තියාගන්න සහ යම් යම් දේවල් කියවන්නේ එයා ඒ භාෂාව යොදාගෙන. හරි. දැන් මෙයා 29 කියන එක අරගෙන ඇවිල්ලා යාට කන්වර්ට් කරනවා. එයා කොහොමද කරන්නේ? මේක අරගෙන මේක දෙකෙන් බෙදාගෙන යනවා. මම දැන් හිතනවා ඔයගොල්ලෝ මේ දේ දන්නවා කියලා. 아무튼 මේ 29 කියන එක මම බෙදනවා දෙකෙන් බෙදුවට පස්සේ කීය දෙන්නේ එන එතන එකක් ඉතුරුයි මේක දෙකට බෙදනවා 14යි ඊට පස්සේ මම මේක ආයෙත් දෙකට බෙදනවා ඊට පස්සේ ඉතුරු නැතුව මේක බෙදනවා 7කට ඊට පස්සේ මම මේක ආයෙ දෙකෙන් බෙදනවා ඊට පස්සේ මේ 7 එකක් ඉතුරු වෙලා බෙදනවා 3ක් විදියට ඊට පස්සේ මම ආයෙත් මේක බෙදනවා මේක මම බෙදනවා ඒ දෙකෙන් ඊට පස්සේ ඉතුරුයි එකක් එකක් ඉතුරු වෙන මේක ආයෙ බෙදනවා හරිද ඊට පස්සේ මම මේක මට පැහැදිලි වෙන්න මේ විදිහට කරගන්නම් මේක මම හිතනවා ඔයගොල්ලෝ මේ විදිහට මොකක් හරි ඩෙසිමල් එකක් බයිනරි එක හදාගන්න දන්නවා මම මේක ඔයගොල්ලෝ නැවත නැවත කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ මේ කන්වර්ට් කරගත්ත එක මේ යට ඉඳන් අපි උඩට ලියාගෙන යනවා එතකොට කොහොමද අපි වැලියු එක එන්නේ 1 1 1 0 1 මේ විදිහට තමයි මගේ ඩෙසිමල් එක බයිනරි වලට කන්වර්ට් මෙන්න මේක අරගෙන ඇවිල්ලා මගේ කම්පයිලර් විසින් මෙමරි එකේ කන්ටේන් එකක් යූස් කරගෙන මේකේ සේව් කරනවා මේ විදිහට 1 මේ විදිහට එයා ස්ටෝර් කරලා තියා ගන්නවා හරිද ඊට පස්සේ යම් කිසි අවස්ථාවක හිතමු මම x කියන ඉලක්කම දැන් හිතමු x කියන වේරියබල් එක මම කෝල් කරලා ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරනවා නැත්නම් රන් කරනවා රන් කරාට පස්සේ මොකද්ද කරන්නේ මෙමරි එකට ඇවිල්ලා මෙමරි එකේ කොතනද මේ x කියන වැලියු වේරියබල් එක සේව් කරලා තියෙන්නේ කියලා එයා චෙක් කරගන්න චෙක් කරගෙන එතන ගිහිල්ලා මෙතන තියෙන මේ බයිනරි වැලියු එක ආයේ ඩෙසිමල් වලට කන්වර්ට් කරලා ඒක print කරලා පෙන්නනවා නැත්නම් කැල්කියුලේෂන් එකට යොදා ගන්නවා ඒක කොහොමද කරන්නේ ගත්තොත් මේ හැම වේරියබල් එකක් සේව් වෙලා තියෙන කන්ටේනර් එකකට දැන් මම කියව බොක්ස් විදිහට මේවා සේව් වෙලා තියෙන නැත්නම් කන්ටේනර්ස් විදිහට මේ හැම වේරියබල් බොක්ස් එකකටම ලොකේෂන් එකකටම වේරියබල් සේව් වෙලා තියෙන ලොකේෂන් එකකටම තියෙනවා ඇඩ්‍රස් එකක් යුනික් ඇඩ්‍රස් එකක් ඒක 203 පස්සේ 204 203 200 පස්සේ ඔය විදිහට මේ විදිහට සේව් වෙලා තියෙනවා ඊට පස්සේ මම මේ නිකන් 1 2 3 4 කොහොමද 200 ගණන් දාන්නේ මේවට මීට වඩා වෙනස්
ඇඩ්‍රස් තමයි තියෙන්නේ. හරිද? මම නිකන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ලේසි විදියට මේක මේ විදියට දැන් මේ 1 2 3 4 කොහොමද දාලා නැත්නම් මේවට වෙනම ඇඩ්‍රස් තියෙනවා. කොහොමද මේව කරන්නේ? දැන් අපේ මම කිව්වා අපි variable එකක් create කරලා පස්සේ ඒක binary වලට convert කරලා අපේ box එක variable box memory එකේ තියෙන box එක නැත්නම් variable location එක save කරගන්නවා. save කරගත්තට පස්සේ එහෙම save කරගෙන තියෙනකොට අපි යම් කිසි තැනක program එකේ අපේ variable එක call කරාට පස්සේ මොකද්ද කරන්නේ? Java compiler විසින් ඒ අදාළ address එක හොයාගෙන එනවා. save x කියන variable එක save කරලා තියෙන box එකේ address එක search කරගෙන ඇවිල්ලා එතන තියෙන data එක මෙන්න මේ data එක අරගෙන ඒක convert කරලා අපේ calculation එකට යොදා ගන්නවා නැත්නම් print කරලා අපිට පෙන්නනවා. හරිද? එතකොට දැන් කාටවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපිට මේ data type එක නැතුව මෙන්න මේ variable එකක් create කරන්න බැරිද කියලා. ඇත්තටම create කරන්න බෑ. ඒකට හේතුව තමයි මෙන්න මේ data. මම කිව්වා save කරන්න box වල කියලා කිව්වනේ මම. මේ box වල කියලා කිව්වනේ මම ඔයගොල්ලන්ට. දැන් හිතමු මේ box එකකට කොච්චර size එකක් අවශ්‍යද? කොච්චර space එකක data එකක්ද අපි මේකේ මේ box එක save කරන්න යන්නේ කියලා idea එකක් ගන්න බෑ අපේ computer එකට. අපේ memory එකට එකපාරට තනියම identify කරගන්න බෑ. ඒක අපි computer එකට කියලා දෙන්න ඕනේ. අපි මෙන්න මෙච්චරක් space එකක් අවශ්‍ය වෙන data එකක් තමයි අපේ variable එකේ value එකක් තමයි මේ save කරන්න යන්නේ කියලා. අන්න ඒක අඳුරගන්න computer එක අඳුරගන්න තමයි අපි මේ data type එකක් දෙන්නේ අපේ variable එකට. හරිද? අපි එහෙම data type එකක් දුන්නාට පස්සේ මේ ඇත්තටම මේ ගත්තොත් මේ එක box එකක මේ variable box එක save කරන්න පුළුවන් bit 8යි. bit 8යි. එතකොට මේ අපි හිතමු දැන් මම use කරනවා මොකක් හරි bit 8කට වඩා ලොකු value එකක්. කියන්නේ ලොකු මේ එකක් එන එකක් save කරන්න ගියොත් මේ bit එකක් කියන ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා මේ එක ඉලක්කම. ඔය 1 එක හෝ 0 එක කියන්නේ එක bit එකක්. මේ වගේ bit 8ක් ආවොත් මේ එක box එකක් fill වෙනවා. හිතමු මේ bit 8කට වගේ වඩා වෙන දෙයක් ආවොත් අපි මේ data type එක දීලා තිබ්බේ නැත්නම් ඒක අපේ computer identify කරගන්න බැරි වුණොත් අපේට අවදාළ value එක හෝ data එක මේ අපේ variable එකේ save කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි data type එකක් දෙන්නේ. එතකොට අපේ compiler දන්නවා අපි මේ save කරන්න යන්නේ bit 8කට වඩා එන value එකක් එන්න පුළුවන් value එකක් කියන්නේ variable එකක් තමයි අපි මේක කරන්න යන්නේ. ඒ නිසා අපි මේ variable එක හදා ගන්නකොට එයාට පුළුවන් මේ box අවශ්‍ය ප්‍රමාණය එකක් හෝ දෙකක් අපෙන් ලබා දෙන data type එක අනුව එකක් හෝ දෙකක් වෙන් කරලා අරගෙන එයාට පුළුවන් ඒ අපේ අදාළ variable name එකට x කියන variable name එකට අදාළව වෙන් කරලා තියාගන්න. එතකොට මේ bit 8කට වඩා අපි save කරන්න යන data එකේ length එක දිග ප්‍රමාණය bit 8කට වඩා වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. අඩු වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අඩු වුණත් කොහොමද ප්‍රශ්නයක් නැහැ. වැඩි වුණත් අපිට අදාළ data එක save කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් මේ අපි data type එකක් දුන්නොත් අපේ computer එකට identify කරගන්න බෑ අපි save කරන්න යන value එකේ storage එක කොච්චර storage එකක් අවශ්‍ය වෙනවද කියලා. එතකොට ඒකට කියන්නේ අපේ value එක save කරගන්න බැරි වෙනවා මේ RAM එකේ. හරිද? ඊට පස්සේ දැන් මම ඔකට මේ විදිහට convert කරලා පෙන්නුවා 29 කියන value එක binary වලට. මේක අපිට Java දැන් මේ විදිහට බෙදාගෙන යන්න පුළුවන්. බෙදාගෙන යනවට වඩා අපිට පුළුවන් Java code එකක් use කරගෙන මේක convert කරගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මේ විදිහට 101 110 විදිහට convert කරගන්න පුළුවන්. ඒ කරගන්න විදිහ බැලුවොත්
දැන් මම මේ 29 කියන වැලියු එකම ගන්නම්. මම යනවා මගේ JShell එකට. ඔකට අවශ්‍ය නම් Eclipse එකේ මේක ටයිප් කරලා බලන්න. Eclipse එකේ ටයිප් කරනවා නම් class එකක් මුලින් create කරලා public class එකක් මුලින්ම create කරලා ඊට පස්සේ public static main method එක create කරලා ඒක ඇතුලේ තමයි මේ code එක ගහන්න. system dot out dot print ln println කියලා bracket එකක් open කරන්න. open කරලා screen එක පෙන්වන්නේ නැහැ මිස්ටර් නදුන්. පරණ එකේම තාම තියෙන්නේ. ස්ප්‍රෙඩ්ෂීට් එකේ. දැන් පෙන්නනවද? හරි දැන් පේනවා. හරි. println දෙන්න ඊට පස්සේ integer dot to binary my string nine enter කරන්න. ඊට පස්සේ මේක මේ විදිහට convert වෙලා එනවා අපේ binary විදිහට මේ decimal එක binary විදිහට convert වෙලා එනවා. මම මේකම ඔයගොල්ලන්ට Eclipse එකෙත් type කරලා පෙන්නන්නම්. Eclipse එක open කරගත්තා. ඒකේ main method එක ඇතුලේ මම තියාගන්නවා system dot out dot println open කරගත්ත brackets දෙක ඇතුලේ ලියනවා මම integer dot to අපිට මේ එකේදී සේදමු දැන් Eclipse වගේ දේවල් කියන්නේ third party tools වල NetBeans වගේ .NET වල වගේ NetBeans වල වගේ NetBeans වල වගේ මේ අපිට අපේ Java මොකක් හරි code එකක් type කරන්න යනකොට ඒක අපිට suggest කරනවා මෙන්න මේක තමයි මේවා type කරන්න යන්නේ මේක use කරගෙන කරන්න පුළුවන් කියලා. දැන් මම ඉස්සෙල්ලා binary string එකනේ මේක කරේ මම මෙතන මේක මගේ අහසුව සඳහා මේක use කරනවා. සාමාන්‍යයෙන් මේක notepad එකේ use කරනකොට මේක එන්නේ නැහැ. ගන්න බෑ notepad එක .net එකේ මම හිතන්නේ notepad++ එකේ සමහර වෙලාවට එනවා ඇති මම දන්නේ නැහැ මට ඒක එච්චර ලොකු idea එකක් නැහැ. අපිට සමහර third party tool එකක් use කරනකොට එනවා අපේ use කරන කියන්නේ suggest එකක් විදිහට අපිට මේ code එක අදාළ එක පෙන්වනවා මම මේකම use කරනවා. මම හිතනවා දැන් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා නම් ගොඩක් වෙලාවට මේක ටයිප් කරලා පොඩ්ඩක් මතකේ තියාගන්න. එතකොට ඕගොල්ලොන්ට මේ අර සාමාන්‍ය හදිස්සිය වෙලාවක MCQ එකක් වගේ තියෙන වෙලාවක හිතමු මොකක් හරි මේ වගේ විදිහට කන්වර්ට් කරනවොත් ඒක හරියට ලේසි වෙයි ඕගොල්ලොන්ට. මේක මේ කෝඩ් එක මතක තියාගෙන ඉන්නකොට අර බෙද බෙද ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එකපාරට කන්වර්ට් කරලා ලොකු ගාණක් සාමාන්‍යයෙන් මේ 29 30 වගේ ආවොත් නම් ඕගොල්ලන්ට මේක කන්වර්ට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හිතමු ආව කියලා එතකොට මේක බෙද බෙද ඉන්නවට වඩා මේ කෝඩ් එක මතක තියාගත්තොත් ඔයගොල්ලන්ට හරි ලේසියි මේක බයිනරි වලට කන්වර්ට් කරගන්න. මේ කෝඩ් එක ලියා ගන්න ඕගොල්ලෝ මම මේක දාන්නම් chat එකට
මේක නෝට් එකේ ඇඩ් කරාද කියලා මට මතක නැහැ. කළා නැත්තම් කෝඩ් එක දැම්මා chat එකට. අවශ්‍යයි නම් ලියා ගන්න. මම හිතන්නේ මම නෝට් එකට දැම්මා. නෝට් එකේ තිබ්බේ නැත්තම් මේක නිකන් නෝට් ඩවුන් කරලා තියාගන්න. දැන් නිකන් කොපි පේස්ට් කරලා හරි ඔයගොල්ලෝ මේ කෝඩ් එක යූස් කරගෙන ඔයගොල්ලන්ට ඕනම වැලියු එකක් මෙමරි එකේ කොහොමද සේව් මොන විදිහටද දැන් 3650 කියන එක අපේ මෙමරි එකේ සේව් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි සේව් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම ආයෙ පොඩ්ඩක් එන්නම් පොඩි දෙයක් මේක ගන්න මගේ Excel sheet එකට මේකේ data කියලා මේ මම කියන්නේ දැන් මේ මෙහෙම විදිහට තමයි මේකේ මේවා සේව් වෙන්නේ කියලා data කියන්නේ මේ දැන් මොකක් හරි variable එකක් කරලාට මේ විදිහට තමයි සේව් වෙන්නේ. දැන් මේ හිතමු මම කිව්වා variable එකකට සමානයට මේ එක variable box එකක use වෙන්න පුළුවන් use කරන්න පුළුවන් එක bit 8යිනේ bit 8යිනේ bit 8කට වඩා දැන් 750 ගත්තොත් ඒකේ තියෙනවා bit කයි දෙකයි තුනයි 12ක් තියෙනවානේ. එතකොට මේ variable box මේ වගේ box 12ක් තියෙන නිසා මේ වගේ box දෙකක් use කරන්න වෙනවා. අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ 205 204 අපි නිකන් ගමු මේ දෙකේ තමයි save වෙන්නේ කියලා. මේ 205 සහ 204 කියන box දෙකම අවශ්‍ය වෙනවා යාට ඒ data එක save කරගන්න. හරිද? හිතමු මේකේ දැන් මම නිකන් සඳහන් කරන්නම් මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 7යි මේක නිකන් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මේ විදිහට තමයි data save වෙන්නේ කියලා. දැන් ගත්තම IT වල ගත්තම subject එකින් එකට සම්බන්ධයි. ඒක නිසයි මම කිව්වේ දැන් මේක ඔයගොල්ලන්ට අනිත් subject එකක එනවා මේක මේ memory වල data save වෙන විදිහ ගැන ඉගෙන ගන්න. හරිද? ඊට අමතරව තව දෙයක් මතක තියාගන්න දැන් ගත්තට පස්සේ මේ එක memory එකේ data size memory එකේ data save වෙන විදිය ගැන කතා කරලා පස්සේ මේ එක කියන ඉලක්කම bit එක අපි අඳුන්වන්නේ negative විදිහට. එක negative විදිහට 0 කියන එක positive විදිහට තමයි අපි හඳුන්වන්නේ. අපේ සාමාන්‍ය මේ memory එකේ data save වෙන විදිය ගැන කතා කරා මේ දෙක නම් දෙකක් තියෙනවා. එකට අපි කියනවා negative එක කියලා, බිඳුවට කියනවා positive එක කියලා. හරිද? මේ දෙක ඔයගොල්ලන්ට පැහැදිලිද මේ data save වෙන method දෙක ගැන? මම කිව්වේද? පැහැදිලිද? ඒ කියන්නේ ඊළඟ කැලලට යන්න ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. පස්සේ data types ගැන අපි කතා කරමු. data types ගැන කතා කරනකොට අපිට data types කියන එක Java වල data types කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. primitive data types සහ non primitive data types. ඇත්තටම මේ data type එකක් වැදගත් වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට කලින් කිව්වා variable එකට. අපිට අපි variable එක store කරන්න යන
data එකේ storage එක කොච්චර capacity එකක් තියෙනවද කියලා අපේ computer එකට identify කරන්න මේ අපි ලබා දෙන data type එකෙන්. හරිද? ඒක නිසා අපේ data type එක හරියට යොදා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හිතමු පොඩි capacity එකක් ගෙන අපිට bit එකක් දෙකක් වගේ save කරන්න තියෙන එකට අපි ලොකු data type එකක් දුන්නොත් අපේ RAM එකේ ඉඩ ප්‍රමාණය නිකරුණේ නාස්ති වෙනවා. එතකොට අපේ program එක run වෙන speed එක slow වෙනවා. මොකද machine එක slow වෙනවා. මොකද RAM එක ගොඩක් use වෙලා අනවශ්‍ය දෙයකට. ඒ නිසා එතකොට අපේ program එක හරියට run වෙන්නේ නැහැ. slow වෙනවා. ඊට පස්සේ ගත්තොත් එම ලොකු space එකක්. ලොකු storage එකක් අවශ්‍ය variable type එකකට අපි පොඩි data type එකක් දීලා තිබ්බොත් එතකොටත් අපේ program එක හරියට run වෙන්නේ නැහැ. ඒ නිසා මේ data type කියන එක අවශ්‍ය අපිට අවශ්‍ය requirement එක හරියට identify කරගෙන ඒකට අවශ්‍ය විදිහට data type එක දෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඒකට අපි data types වල තියෙන වෙනස්කම් කොච්චර storage එකක් save කරන්න පුළුවන්ද මොන වගේ දේවල් මේ වෙන්නේ කියලා හරියට identify කරගන්න හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. data types ගත්තට පස්සේ මේ වගේ කොටස් දෙකකට බෙදෙනවා. primitive data types සහ non primitive data types. primitive data types ආයි කොටස් දෙකකට බෙදෙනවා. boolean numeric කියලා. boolean ගත්තොත් boolean එක යටතේ boolean එක තියෙනවා. ඊට පස්සේ numeric data type එක යටතේ characters integer කියලා මේන්ම කොටස් integer තව කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ character එක ගත්තොත් ඒක යටතේ char data type එක තියෙනවා. char කියන්නේ characters. ඊට පස්සේ integer එක යටතේ byte, short, int, long. ඊට පස්සේ floating data type එක ඇතුලේ float සහ double. දශම සංඛ්‍යා යටතේ දශම සංඛ්‍යාව වලට save වෙන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. මේ දෙකේ වෙනස අපි කතා කරමු ඉස්සරහට. සහ මම ඔයගොල්ලන්ට කිව්වා අපි variable එකකට ප්‍රධාන කොටස් දෙකක් ඕනේ අපේ variable එක create වෙන්න. එකක් තමයි ප්‍රධාන කොටස් තුනක් අවශ්‍ය වෙනවා. එකක් තමයි data type එකක්, variable name එකක්, තුන value එකක්. අපි value එකක් නොදෙන සෑම අවස්ථාවකම ඒ value එකට අදාළ default value එක ආදේශ කරගන්නවා කියලා මම කිව්වා variable එකට. ඒක ආදේශ කරන්නේ data type එක අනුව. මේ තියෙන්නේ ඒ අදාළ data type එකට අදාළ default value. byte එකේ default value එක තමයි 0, short එකේ 0, long එකේ මේ 0 L එකෙන් දාලා තියෙන long කියලා. ඊට පස්සේ float එකේ 0.0f floating point එකක් කියලා. ඊට පස්සේ double එකේ 0.0 char එකේ මේ විදිහට save වෙන්නේ. ඊට පස්සේ string එකේ තියෙන string එකේ අනිත් object null විදිහට save වෙනවා string එකේ. so අනිත් ඒවල boolean එකේ false විදිහට default value එක ගන්නවා. හරිද? මේ default value ටික අපිට print කරගන්න පුළුවන්. යොදා ගන්න පුළුවන් code එකක් තියෙනවා. data types වලට අදාළ maximum value එක සහ minimum value එක ගන්න පුළුවන් code එකක් තියෙනවා. මම ඒක ගැන කතා කරන්න කලින් normally අපි බලලා ඉමු එකින් එක අරගෙන කොහොමද මේවල maximum value සහ minimum value එක මේ වෙන්නේ කියලා. හරිද? මුලින් බලමු primitive data types. අපිට වැඩිම use වෙන්නේ මේ primitive data types කියන එක තමයි අපිට මේ first year එකේදී use වෙන්නේ. primitive data types වලදී මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ byte කියන එක. byte එකට කලින් byte කියන්නේ සාමාන්‍යයෙන් අපි ඊට use වෙන කුඩාම data type එක. මීට කලින් තියෙනවා bit කියන data type එක. screen එක share වෙලා නැහැ Mr. නදුන්. sorry. දැන් ගියුම එක්කනේ. share වෙලා නැහැ එක. හරි. මේ තියෙන්නේ අපේ minimum අදාළ data types එකට අදාළ default values. මේ ටික උගන්ට මේ PDF එක හම්බුනට පස්සේ බලන්න නිකම් බලන්න දෙයක්වත් නෑ මතක තියාගන්න දෙයක්වත් නෑ අතරම byte short int long float double කියන අදාළ variables කියන්නේ data types හැම එකකටම value එක වෙන්නේ 0
මේ දශම සංඛ්‍යාව වල එන එකේ විතරක් 0.0 ගන්නවා characters වල මේ විදිහට ගන්නවා ඊට පස්සේ string value වල null කියලා වෙනවා අනිත් objects වල ඊට පස්සේ boolean වල false කියලා default value එක ගන්නවා හරිද අපිට සාමාන්‍ය first එකේදී ගොඩක්ම use වෙන්නේ primitive කියන data type එක ඒක ගැන කතා කරොත් primitive data types වල කොටස් කිහිපයක් තියෙනවා එතනින් කුඩාම සාමාන්‍යයෙන් අපිට programming වල සහ computer science වල වැඩිම use වෙන කියන්නේ කුඩාම data type එක තමයි bit කියන එක bit කියන එක සාමාන්‍ය programming වල use කරන්නේ නැහැ ඒ නිසා අපි කුඩාම data type එක විදිහට ගන්න byte කියන එක මේ byte කියන එක හැදිලා තියෙන්නේ bit 8කින් හරිද මේකේ maximum value එක 127 වෙනවා මේකේ minimum value එක 128 වෙනවා හරිද අපිට අවශ්‍ය නම් මේක සාමාන්‍යයෙන් කොහොමද මේ value එකක් එන්නේ කියලා ගන්න අවශ්‍ය නම් කියන්නේ අපිට හඳුනා ගන්න අවශ්‍ය නම් ගන්න පුළුවන් කියන්නේ කොහොමද හැදෙන්නේ කියලා බලා ගන්න ඕකට අවශ්‍ය නම් පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. යගේ නිකන් port rule මේකක් අරගෙන ඒකේ මේ විදිහට පොටු 8ක් හදා ගන්න. හරි. 8ක් හදා ගන්න. හරිද? 8ක් හදාගෙන මේ හැම එකටම එක මේ විදිහට එක දාගෙන යන්න. එක දාගෙන යන හැම data type එකකටම. හරිද? එක දාගෙන ගියාට පස්සේ දැන් මේ ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය ඩෙසිමල් එකක් බයිනරි කන්වර්ට් කරගෙන යනකොට ඒකේ මැද 0 වගේ තියෙනවනේ මේ 0 නැතුව මේ බිට් 8ක දැන් මම කිව්වා මේ බයිට් කියන එක හැදිලා තියෙන්නේ බිට් 8කින් කියලා. මේ බිට් 8ේම වැලියු එක වුණාට පස්සේ තමයි යම්කිසි data type එකක අදාළ බිට් කියන්නේ ඕනම data type එකකට තියෙන බිට් ගාන එක වුණාට පස්සේ බිට් එකක වැලියු එක වුණාට පස්සේ හැම ඊළඟ බිට් 8ක් තියෙනවා බිට් 16ක් හරි බිට් 32ක් වගේ තියෙනවනම් ඒ අදාළ හැම බිට් එකකම වැලියු එක වුණාට පස්සේ තමයි ඒ අදාළ data type එකේ maximum value එක එන්නේ maximum value එක එන්නේ ඒ එන value එක maximum value කියන්නේ උපරිම value එක එනවා maximum value එක ආවට පස්සේ ඒක කොටස් දෙකකට බෙදෙනවා කොටස් දෙකකට බෙදලා තමයි අපි minimum value එක සහ maximum value එක ගන්නෙ මේක ගත්තට පස්සේ මෙතන value එක දැන් මේක convert කරන විදිහ මම හිතනවා දෙකේ බිඳුවේ බලය පළවෙනි එකට ඊට පස්සේ බිඳුවේ දෙකේ එකේ බලය ඊට පස්සේ බිඳුවේ දෙකේ බලය ඔය විදිහට එන්නේ ඒ විදිහට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔය විදිහට දෙකේ බලයන් විදිහට දෙන්නේ මෙතන ගත්තට පස්සේ full අපේ ගත්ත value එක එනවා මෙතන 200 කීය දෙන්නේ කවුරුද දන්නවද කියලා මෙතන value එක කීය දෙන්නේ කියලා කට්ටිය අහන් ඉන්නව නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. කවර කියන්නේ කී දෙන සංඛ්‍යාව value එක 50 hello කට්කෝ කියන්න බෑ කට්ටිය ඔහට ඉන්නවද දෙවෙනි කොටුවේ වැලියු එකද නෑ නෑ මේ සෙට් එකේම එකතු කරලා value කීය දෙන්නේ කියලා මම අහන් කට්ටිය 250 7 නේද 7 56 නේ නෑ 55
255ක් එනවා මේ ඔක්කොම එකතු කරාට පස්සේ මේ එන values ටික ඔක්කොම හදුවාට පස්සේ 255ක් එනවා. හරිද? ඒ 255ට පස්සේ 255 කොටස් දෙකකට බෙදනවා. 255 කොටස් දෙකකට බෙදුවට පස්සේ ඒක හරියට දෙකෙන් බෙදෙන්නේ නැහනේ. ඒක හරියට දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒක බෙදුව සාමාන්‍යයෙන් එන්නේ 127.5 විදියට එන්නේ. මම ඒ ෂෙල් එක යූස් කරගෙන ඒක බෙදලා පෙන්නන්නම්. තාම 255 කියන එක දෙකෙන් බෙදුවට පස්සේ එන්නේ 127යි. ඉතුරු එකක් එනවා. ඉතුරු එක බලා ගන්න ඕන නම් මට මේක මේ මොඩ් එක යූස් කරගෙන බෙදන්න ඕනේ. පස්සේ ඉතුරු එකක් එනවා 255 විදිහට පස්සේ මේක 227යි ඉතුරු එකයි. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ දැන් මේක බැලුවට පස්සේ මම මෙතන මේ ඔයගොල්ලන්ට දීලා තියෙන නෝට් එක බැලුවට පස්සේ නෝට් එකේ පේනවා මිනිමම් වැලියු එක 128 වෙලා තියෙනවා. මැක්සිමම් වැලියු එක 127 වෙලා තියෙනවා. දැන් කාට හරි බලන්න පුළුවන් මිනිමම් වැලියු එක මැක්සිමම් වැලියු එකට වඩා එකක් වැඩියෙන් පෙන්වලා තියෙනවා. හරිද? ඒකට හේතුව දැන් අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මම පෙන්නුවොත් සංඛ්‍යා රේඛාවකින් එක මේක ගන්නකො නිකන් සංඛ්‍යා රේඛාවක් විදියට මේ සංඛ්‍යා රේඛාවක් විදියට ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා කියලා ගන්න බිඳුව තියෙනවා මෙතන. මෙතන තියෙනවා බිඳුව කියලා. ඊට පස්සේ බිඳුවේ මේ පැත්ත ඍණ විදිහටත් බිඳුවේ මේ පැත්ත ධන විදිහටත් ගන්න. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ බිඳුව කියන එකට ඍණද ධනද කියලා කම්පියුටර් එකේ කම්පයිලර් Java කම්පයිලර්ට හඳුනා ගන්න බෑ. මේ බිඳුව ධන හෝ වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. මේක මැද තියෙන මධ්‍යස්ථ සංඛ්‍යාවක් බිඳුව කියන්නේ. අපි බිඳුවෙන් සාමාන්‍ය ඍණ සහ ධන බෙදලා ගන්නෙ. ඒ නිසා Java කම්පයිලර් විසින් කියන්නේ ප්‍රීඩිෆයින් කරලා තියෙනවා මේ බිඳුව ධන සංඛ්‍යාවක් විදිහට ගන්න කියලා. හරිද? එතකොට මේ බිඳුවේ ඉඳන් තමයි මැක්සිමම් වැලියු එකට කවුන්ට් කරන්න ඕනේ. එතකොට ගත්තට පස්සේ මේ ඇත්තටම ගත්තට පස්සේ මැක්සිමම් වැලියු එකටත් 128ක් තියෙනවා. මොකද බිඳුව 1 2 3 4 කියලා තමයි ගණන් කරන්නේ. ඊට පස්සේ මිනිමම් වැලියු එකට ගන්න ඍණ 1 ඍණ 2 නිසා ඒක 128 වෙනකම්ම යනවා. මැක්සිමම් වැලියු එක බිඳුවේ ඉඳන් ගණන් කරන නිසා ඒක 127න් නවතිනවා. හරිද? ඒක තමයි මිනිමම් වැලියු එකට ඍණ 128ක් ඇවිල්ලත් මැක්සිමම් වැලියු එකට ධන 127ක් ඇවිල්ලත් මේ වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ ඩිෆෝල්ට් බයිට් එකක ඩිෆෝල්ට් වැලියු එක 0. මම මේ ටික ස්පීඩ්ලි කරන් යනවා මොකද ගොඩක් කරන් තියෙන නිසා. ඊට පස්සේ කවුරු හරි ප්‍රශ්න මේ පැහැදිලි නැත්නම් ඔයගොල්ලෝ variables ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. රෙකෝඩින් එක දාලා ඇති ඒක ඉල්ල ගන්න. ඒක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට chat එකක් දාන්න. එතකොට මම ඒගොල්ලන්ට ඒක දාන්න. මම මේක හිමින් කළා. මම මේ පොඩ්ඩක් ස්පීඩ්ලි ඔයගොල්ලෝ මතක් කරගෙන යන්න රිවිෂන් එකක් විදියට මේ අද කරගෙන යන්න. හරිද? මගේ ඉස්සරහා පාඩමට අවශ්‍ය නිසා. ඊට පස්සේ එක්සාම්පල්ස් ටිකක් මම දීලා තිනවා මෙතන. ඊට පස්සේ බයිට් වලින් පස්සේ බයිට් එකෙන් පස්සේ ඊට පස්සේ ලොකුම ඩේටා ටයිප් එක තමයි ෂෝට් කියන එක. ෂෝට් කියන එක ගත්තට පස්සේ ඒකත් බිට් 16ක් තියෙනවා. මේ බිට් 16ම එක වෙච්ච හැම අවස්ථාවකම කියන්නේ බිට් 16ක් ෆොටෝ 16ක් ගත්තට පස්සේ ඒ 16 ෆොටෝ 16ටම එක කියන වැලියු එක උනාට පස්සේ තමයි මේකේ ෆුල් වැලියු එක එන්නේ. කියන්නේ මේ ඩේටා ටයිප් එකට අදාළ ෆුල් වැලියු එක එන්නේ. ඊට පස්සේ ඒක අරගෙන ඒකත් කොටස් දෙකකට බෙදුවට පස්සේ අපිට මැක්සිමම් වැලියු එක සහ මිනිමම් වැලියු එක ගන්න පුළුවන්. ඒ විදිහට බිඳුවේ ඉඳන් කවුන්ට් කරන නිසා බිඳුවේ ඉඳන් මැක්සිමම් වැලියු එක කවුන්ට් කරන නිසා බිඳුවක් ධන සංඛ්‍යාවක් විදිහට ගන්න නිසා මෙතනට 32767 ඇවිල්ලා තියෙනවා. එතකොට මිනිමම් වැලියු එක ගණන් කරද්දී ඒක ඍණ 1 ඍණ 2 කියලා ගන්න නිසා ඒක 32768ක් විදිහට අරගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ shortcut default value එක 0. ඊට පස්සේ
අපි ගොඩක්ම බහුලව යොදාගන්න ඉන්ටිජර් කියන වැලියු එකට එනවා. ඒක 2 බිලියන්ස් ගණනක් වෙනකන් එන්න පුළුවන්. ඒකත් ඒ විදිහටම මේකට තියෙනවා ඉන් කියන ඩේටා ටයිප් එකට තියෙනවා බිට් 32ක් තියෙනවා. ඒ කියන්නේ කොටු 32ක් අරගෙන 32ේම එක විදිහට සඳහන් කරලා ඒකට දෙකේ බලය ආදේශ කරලා ගත්තට පස්සේ එන වැලියු එක තමයි ඉන් කියන ඩේටා ටයිප් එකේ එන ෆුල් වැලියු එක ෆුල් ලෙන්ත් එක වැලියු එකේ ඒක කොටස් දෙකකට බෙදුවට පස්සේ ගන්න පුළුවන් අපිට මැක්සිමම් වැලියු සහ මිනිමම් වැලියු එක. ඊට පස්සේ ඒකේ ඩිෆෝල්ට් වැලියු එක ගත්තොත් ඒකත් 0. ඊට පස්සේ ලොං කියන ඩේටා ටයිප් එක මේක අති විශාල සංඛ්‍යාවක්. මම හිතන්නේ ගොඩක් වෙලාවට අපිට ඉන්ට් එකෙන් ගොඩක් අපේ සාමාන්‍ය ෆස්ට් එකට තියෙන ඩේටා ටයිප් ප්‍රෝග්‍රෑමින් නම් මේ ඉන්ට් එක යූස් කරගෙන ලියන්න පුළුවන් ලොං එක යූස් කරගෙන ලියන්න අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකක් මේ ෆස්ට් එකේදී. හරිද? ඊට පස්සේ දශම සංඛ්‍යා නිරූපණය කරන්න අපිට ඩේටා ටයිප්ස් දෙකක් තියෙනවා. එකක් ෆ්ලොට් එක එකක් ඩබල් එක. මේ ෆ්ලොට් එක කියන්නේ ෆ්ලොට් එක 32 බිට් ඒ කියන්නේ 32 බිට් 32ක් තියෙනවා. ඩබල් කියන එකට බිට් 64ක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇත්තටම ගත්තොත් ෆ්ලොට් කියන එකෙන් කරන්නේ නේ දශම සංඛ්‍යා සේව් කරන එක ස්ටෝර් කරගන්න එක ඩබල් එකෙනුත් කරන්නේ දශම සංඛ්‍යා ස්ටෝර් කරන්න එක. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන බිට් 32යි තියෙන්නේ මේක බිට් 64ක් තියෙනවා. දශම සංඛ්‍යා සේව් කරන්න මේ වගේ ඩේටා ටයිප් දෙකක් කියලා තියෙන්නේ. කුඩා දශම සංඛ්‍යා මේ ෆ්ලොට් එක යටතේ විශාල දශම සංඛ්‍යා මේ ඩබල් එක යටතේ සේව් කරන්න තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ තව ඩේටා ටයිප් එකක් තියෙනවා බූලියන් කියලා. මේ බූලියන් කියන ඩේටා ටයිප් එකේදී කරන්නේ එකට තියෙන්නේ බිට් 1යි. 1 බිට් ඩේටා ටයිප් එකක් තමයි මේ බූලියන් කියන්නේ. හරිද? එතකොට ඒකෙදි කරන්නේ 1 or 0. දැන් මම බිට් එක කියන්නේ බිට් එකක් කියන්නේ එක හෝ බිඳුව. එක හෝ බිඳුව ස්ටෝර් කරගන්න එක තමයි මේ බූලියන් කියන ඩේටා ටයිප් එකේ කාර්යභාරය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා එක කියන්නේ yes yes ඒක නැත්තම් true නැත්තම් බිඳුව කියන්නේ no නැත්තම් false. මේ බූලියන් කියන ඩේටා ටයිප් එක යූස් කරන්න ඇත්තටම සාමාන්‍යයෙන් එක උත්තරයක් එන එක. හිතමු ගත්තට පස්සේ එක්සැම්පල් එකක් කිව්වොත් සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතර සටනකදී A හිතමු අපි A B කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා අතර සටනකදී A දිනයි. true or false. අන්න ඒ වගේ ආන්සර් එකක් ගන්න තමයි අපි මේ බූලියන් කියන ඩේටා ටයිප් එක යූස් කරන්නේ. හරිද? ස්ටාර්. ඒ කියන්නේ මේකෙදි කරන්නේ කැරක්ටර් සේව් කරන එක. මේක 60 bit ඩේටා ටයිප් එකක්. ඊට පස්සේ මේකෙදි කරන්නේ අපි කැරක්ටර් සේව් කරනවා. දැන් ඔයගොල්ලෝ මෙතනදී මට මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් මම කැරක්ටර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා A B C D E F G වගේ ඇල්ෆබෙට් එකේ එන දේවල් සේව් කරන්න තමයි මේ char කියන එක යූස් කරන්නේ. දැන් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මම කිව්වා සාමාන්‍යයෙන් අපි ඩෙසිමල් වලට කන්වර්ට් කරලා තමයි බයිනරි වලට කන්වර්ට් කරලා තමයි අපි මේ RAM එකේ data save කරන්නේ. හරිද? දැන් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොහොමද මේ characters අපේ මේ RAM එකේ save කරන්නේ කියලා. කාට හරි උත්තරයක් තියෙනවද ඒකට? කොහොමද save කරන්නේ කියලා. මේ characters කොහොමද අපි RAM එකේ save කරන්නේ කියලා. කොහොමද කවුරු කාටවත් නැති අයිඩියා එකක්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් කැරක්ටර් එකක් මේ RAM එකේ සේව් කරන්න බෑ. සේව් කරලා කම්පයිලර්ට ඒක අඳුර ගන්න බෑ. මම කියවනේ කම්පයිලර්ට අඳුර ගන්න පුළුවන් බයිනරි 10 කියන ලැන්ග්වේජ් එක විතරයි. එතකොට අපි කරන්නේ
මෙන්න මේ වැලියු එක ගත්තට පස්සේ හිතමු මට ඕන වෙනවා මේ කැපිටල් A කියන එක සේව් කරන්න කැරක්ටර් එකක් විදිහට මගේ RAM එකේ. මම සේව් කරනවා char කියලා එකක් හදනවා data type එකක්. char test මෙහෙම හදනවා. test char test කියලා මම හදනවා data කියන්නේ variable එකක් හදනවා. ඒකට මම දෙනවා මට ඕන වෙනවා A කියන value A කියන අකුර මේව කරන්න. A කියන capital A කියන එක char කියන data type එක යටතේ test කියන variable එකට ආදේශ කරන්න. හරිද? එතකොට මොකක්ද කරන්නේ? මේ A කියන එක save කරන්න බෑනේ. character එකක් save කරන්න බෑ මේකේ. ඒක convert කරගන්න ඕනේ මේ binary වලට. අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා computer programming වලදී හඳුන්වලා දීලා තියෙනවා මෙන්න මේ වගුව අපි මේකට කියනවා ASCII table එක කියලා. මේ ASCII table එක යටතේ ගත්තට පස්සේ මේකේ දීලා තියෙනවා එක එක values. ගත්තට පස්සේ මේ capital A එකට decimal value එකක් දීලා තියෙනවා hexa octave වගේ එක එක decimal මේ values දීලා තියෙනවා. මම සරල ලේසියට ගන්නම් මේ 65 decimal value එක ගන්නම්. capital A කියන එකට දීලා තියෙනවා මේ 65 කියන value එක. 65 කියන value එක දීලා තියෙනවා. කියන්නේ 65 කියන value එක දීලා තියෙනවා. එතකොට කරන්නේ compiler විසින් අපි A කියන character එක variable එකකට store කරොත් එයා කරන්නේ මේ decimal value එකක් අපි predefine කරලා තියෙනවනේ compiler එක. අපි කියලා තියෙනවා A කියන character එකේ යම් කිසි අවස්ථාවක A කියන character එක variable එකක් විදිහට store කරොත් ඒකේ decimal value එක තමයි 65 hexa value එක තමයි 41 octa value එක තමයි 101 මම decimal value එක ගන්නවා මේ 65 කියන එක ගන්නවා 65 කියන එක අරගෙන ඒක 65 යා කරන්නේ binary වලට convert කරගන්නවා බලමු binary වලට කොහොමද convert කරන්නේ කියලා 65 කියන value එක ගන්නවා 65 කියන value එක අරගෙන මේ විදිහට ඔන්න දෙකේ පාදේ බෙදලා ගන්න පුළුවන් අපිට නැත්තම් මම මේ ලේසියට ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක යූස් කරගෙන බෙදලා පෙන්නන්නම් හදාගන්න. ඒ කියන්නේ 1 0 0 0 0 0 1 විදිහට එයා බයිනරි වලට ඒක කන්වර්ට් කරගන්නවා. කන්වර්ට් කරගෙන ඒක අරගෙන ඇවිල්ලා මගේ කැරක්ටර් එක හදපු මෙමරි ලොකේෂන් එකේ ඒක සේව් කරනවා 1 0 0 0 1 විදිහට මෙයා කැරක්ටර් එක අදාළ කැරක්ටර් එක හදනවා මේ සේව් කරනවා ඊට පස්සේ යම් කිසි අවස්ථාවක මම කැරක්ටර් එක සේව් කරනවා මේ ටෙස්ට් කියන variable එක කෝල් කරොත් එයා කරන්නේ ලොකේෂන් එකට එනවා මේ 200 කියන මෙමරි ලොකේෂන් එකට ඇවිල්ලා ඒකේ තියෙන බයිනරි වැලියු එක අරගෙන ඒක ගිහිල්ලා ඩෙසිමල් වලට කන්වර්ට් කරලා ඩෙසිමල් වලට කන්වර්ට් කරලා print කරනවා print කරාට පස්සේ ඒක print වෙනවා capital A විදියට ASCII value එකේ අගය අරගෙන predefine කරලා තියෙනවා 65 කියන්නේ මගේ value කියන්නේ 65 කියන්නේ ASCII value එකට අනුව 65 කියන්නේ capital A කියන එක ඒක ඒ විදිහට එයා print කරලා පෙන්නනවා. හරිද? හිතමු මම යම් කෝඩ් එකක් අපි පොඩ්ඩක් තව පොඩි දෙයක් චෙක් කරලා බලමු. දැන් මම මේක මකනවා. හදා ගන්නවා. in කියලා
capital simple in කියන variable එකක් හදාගන්න. හදාගෙන මම මේකට ආදේශ කරනවා 65 කියන value එක. හරිද? 65 කියන value එක ආදේශ කරනවා. කල්ලි වෙලා මම ඒක print එකක් දෙනවා. system dot out print ln කියලා දීලා මම කන්ද a කියන එක print කරනවා. a කියන එක print කරාට පස්සේ මට මෙතන print වෙන්නේ 65 කියලාමයි. හැබැයි මොකද ඒකට හේතුව sorry ඔකට පේන්නේ නැහැ. ෂාලා නැහැ. මයින් කියන variable int එකෙන් හදාගන්න integer data type එකකට හදාගන්නවා a කියලා data type එකක්. sorry variable එකක් int කියන data type එක යටතේ ඒකට ආදේශ කරගන්න 65 කියන value එක ඊට පස්සේ මම ඒක print කරාට පස්සේ simple a කියන එක මට print වෙන්නේ 65 කියලා. ඒකට හේතුව මොකද්ද මම මේක save කරලා තියෙන්නේ in කියන data type එක යටතේ. එතකොට ඒක ASCII value එකේ අර මම පෙන්නපු විදිහට ඒ value එක අරගෙන convert කරලා ඒ process එකට යන්නේ නැහැ. normally ඒ කියන එක 65 කියන එක convert කරගෙන binary වලට ඒක save කර ගන්නවා. ඒකේ data type එක විදිහට තියෙන int ඒ නිසා ඒක predefined කරලා තියෙනවා. කියන්නේ අර characters වලට predefined කරලා තියෙන values එක ආදේශ කරලා ඒක ගන්න කිසිම ඒ පැත්තට යන්නේ නැහැ. නැතුව නිකන් 65 විදිහට ඒක save කරලා තියෙනවා. හරිද? හැබැයි මම මෙතන හිතමු මම මෙතන දෙනවා simple a නැතුව චා කියලා දෙනවා. හරි. චා කියලා දීලා මම මේක මෙහෙම print කරොත් මට මෙතන print වෙන්නේ capital A කියන එක. capital A කියන එක තමයි output එක විදිහට print වෙන්නේ. මම මෙතන simple A එක තමයි print කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ යා බලනවා මේක variable එකක්. simple A කියන්නේ variable එකක්. යා යනවා. ඊට පස්සේ ඒකට ආදේශ කරලා තියෙන value එක තමයි 65. 65 යා convert කරගෙන යනවා. කියන්නේ 65 කියන එක මේ ලොකේෂන් එක කියලා 65 convert කරලා තියෙන binary වලට binary code එක කියවගෙන යනවා. කියවගෙන ගිහිල්ලා එයා print කරන්න කලින් බලනවා ඒකේ data type එක මොකක්ද? ඒක char එකක්. ඒ කියන්නේ character එකක්. එතකොට එයා ASCII value එකේ 65 කියන්නේ ASCII table එක ගත්තොත් ASCII table එක ගත්තොත් 65 කියන්නේ capital A කියන එක. එයා එතකොට මොකද compile විසින් දන්නවා predefined සඳහන් කරලා තියෙනවා 65 data type එක යම්කිසි binary code binary value එක data type එක 65 නම් ඒක data type එක character char එකක් නම් ඒක අනිවාර්යෙන් ASCII value එකට අනුව print වෙන්න ඕනේ capital A එකක් විදිහට capital A විදිහට print වෙන්න ඕනේ. ඒ නිසා මොකක්ද කරන්නේ මගේ compiler විසින් මගේ Java virtual machine එකට කියනවා VM එකට කියනවා මේ 65 කියන value එක 65 විදිහට print කරන්න එපා. ඒක print කරන්න capital A විදිහට. හිතමු මම මෙතනට දෙනවා 97 දීලා මම මේක ආයෙත් run කරනවා. 97 දීලා run කරාට පස්සේ මට print වෙන්නේ simple A කියන එක. simple A තමයි මට print වෙන්නේ. ඒකට හේතුව මම ආයෙ ASCII table එකට යනවා. ASCII table එකට ගිහිල්ලා බලුවොත් 97 කියන්නේ මොකද්ද ගත්තොත් 97 කියන්නේ ඇත්තටම කීයද? simple A. simple A කියන එක තමයි ASCII table එකට අනුව 97 කියන්නේ. 97 කියන value එකේ ASCII table එකට අනුව මොකද්ද? char කියන character එකට දීලා තියෙන ASCII table එකෙන් char කියන data type එකට characters වල simple A කියන character එකට දීලා තියෙන 97 කියන value එක. එතකොට 97 දුන්නාට පස්සේ මට මෙතන print වෙනවා simple A. මම මෙතනට 98 දුන්නොත් අද print වෙන්නේ B කියන එක. ඒකත් බැලුවොත්
variable එක මම බැලුවොත් 98 කියන්නේ b. එතකොට මට අවශ්‍ය වෙනවා at එක print කරන්න. එතකොට මම යනවා මගේ Java code එකට මට at එකට තියෙන්නේ එකේ value එක 64. මම ගිහිල්ලා මෙතන 64 කියලා දෙනවා දීලා char date type එකකින් variable name එකට දෙන්නේ a equal 64 ඊට පස්සේ ඒක print කරනවා variable එක print කරන්න කියලා දෙනවා දීලා මම මේක run කරාට පස්සේ at mark එක මෙතන print වෙනවා. data type එක char වෙන හැම මොහොතකම ඒකට අපි variable එකට ආදේශ කරන value එකට කින් නිරූපණය කරන්නේ ඒ value එක නෙවෙයි ඒ value එකට වෙනම සංකේතයක් හෝ symbol එකක් දෙනවා කියලා කලින් අපි Java compile එකට කියලා දෙනවා. ඒ අපි value එකට ආමත අපි value එක දුන්නා ඒ value එකට අදාළ වෙන අකුරක් හෝ සංකේතයක් print වෙනවා. ඒක ඔයගොල්ලන්ට තේරුණාද? මම පොඩ්ඩක් තව පැහැදිලි කරන්න ඕනද? ඔයගොල්ලන්ට මම මේ දේ කිව්වේ දේ තේරුම් නැත්නම් ආයෙත් කියන්න. මොකද සමහරවිට මම ප්‍රශ්න අහලා තිබ්බා මේ අර CQs assignments වල එහෙම. මේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිබ්බා. ගොඩක් අය වරද්දගෙන තිබ්බා ආන්සර් එක වරද්දලා වැරදියට ගන්නවා ඒ නිසා. ඉතින් මම මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරේ ඔයගොල්ලන්ට හොඳට. තේරුම් නැත්නම් මට කියන්න ඈ. කොහොට්ටි තේරුණා නැද්ද කියන්නකො? කෝ තුන් දෙනයි කිව්වේ අනිත් අය නැද්ද? තේරුම් නැද්ද? තේරුම් ගන්න නැද්ද? ප්‍රශ්න නැහැ chat එකට දාන්න. නම කියන්නේ නැහැ. මම ආයෙත් එක්ස්ප්ලেইন කරන්නම්. කොහොට්ටි හරි ඔකේ. කියලා දෙන්න කියලා හරි මම කියලා දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. මේවා. අපි දැන් මම කියවනේ මේ අදාළ date types තියෙන. date types කීපයක් තියෙනවා කියලා. හරිද? අපේ සාමාන්‍යයෙන් අපි use කරන data types කීපයක් තියෙනවා. right මේ data types වලට අදාළ storage එක වෙන වෙනම අපි storage එක මේ අපි ලබා දෙන data type එක අනුව තමයි අපේ variable එකට අදාළ storage එක කොහොමද හැදෙන්න ඕනේ කොච්චර capacity එකක් තියෙනවද කියලා memory එකේ storage එකක් අවශ්‍ය වෙනවද කියලා computer එකේ compile විසින් තීරණය කරන්න. හරිද? මේකදී මේ හැම data type එකකට predefined කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි maximum value එක predefined කරලා තියෙනවා Java compiler එකේ. minimum value එක define කරලා තියෙනවා. ඊට පස්සේ maximum value එක minimum value එක define කරලා තියෙනවා. ඒ data types වලට කොච්චර bit ගාණක් තියෙනවද කියලා predefine කරලා තියෙනවා. ඊට අමතරව සමහර values define කරලා තියෙනවා. char කියන එකේදී මේක විශේෂිත data type එකක්. මේකේදී අපි store කරන්නේ characters, special characters. ඒ කියන්නේ A B C D වගේ alphabet එකේ තියෙන අකුරු symbols වගේ දේවල් තමයි characters තමයි
මේ char කියන data type එක යටතේ අපි අපේ program එකේ variables විදියට create කරන්නේ. හරිද? එතනදී හිතමු මට අවශ්‍ය වෙනවා මේ letter A. දැන් මම මේ example එකකින් ගත්තොත් letter A කියන එක මගේ program එකේ variable එකක් විදියට letter A කියන variable එක හදලා ඒක යටතේ A කියන symbol එක ඒ කියන්නේ character එක store කරන්න අවශ්‍ය වෙනවා මගේ memory එකේ. මගේ program එකේ use කරන්න අවශ්‍ය වෙනවා. හරිද? මම letter A කියන එක use කරන හැම මොහොතකම computer එක හඳුනගන්නේ අවශ්‍ය වෙනවා computer එක හඳුනගන්න අවශ්‍ය වෙනවා මම letter A කියලා මෙව ගන්නනේ A කියන මගේ අකුර කියලා. හරිද? එතකොට මොකක්ද මම කරන්න වෙන්නේ? මම මගේ data type එක char විදිහට දාලා මම variable එක letter name එක variable name එක letter A විදිහට දාලා මම A කියන එක value එක විදිහට use කරලා හදන්න වෙනවා variable එකක් මගේ program එක ඇතුලේ. හරිද? අපි මේක හදමු. මම යනවා මගේ Java program එකට ගිහිල්ලා මම හදනවා මට අවශ්‍ය වෙනවා letter A කියලා මේකට පස්සේ letter A කියලා print කරාට පස්සේ letter A කියන print කරන හැම වෙලාවකම A කියන letter එක print වෙන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි කරන්නේ letter A කියන එක variable එකක් විදිහට treat කරලා ඒකට assign කරනවා A කියන character එක. හරිද? මම කරන්නේ ඒක මෙහෙමයි. characters අපි store කරනවා නම් ඒකට තියෙන එකම data type එක තමයි char කියන data type එක. char කියන data type එකෙන් යටතේ variable එකක් හදාගන්න. char letter A. letter A. හරි. letter A equal මොකක්ද මගේ value එක කියන්නේ data එක A කියන එක තමයි මගේ value එක නැත්නම් data එක. variable එකේ save වෙන මේ variable letter A කියන variable එකේ ඇතුළේ store වෙන මේ එක තමයි A කියන letter එක. හරිද? A කියන අකුර තමයි මේ letter A කියන variable එක ඇතුළේ store වෙලා තියෙන්නේ. හරිද? මේක ගැන පොඩ්ඩක් ඇතුළේ memory එකේ පැත්තෙන් කතා කරොත් තියෙනවා data එකක් variable එකක් හදලා enter කරාට පස්සේ ඒක එනවා මගේ memory එකට Java compiler මගේ code එක කියනවා. මම code එක ගහලා තියෙන්නේ මොකක්ද? char letter A equal A. මේ විදිහට තමයි මම මගේ Java code එක ගහලා තියෙන්නේ. ඊට පස්සේ Java compiler බලනවා මේ A මොකක්ද මේ variable එක මොකක්ද variable name එක මොකක්ද letter A. ඊට පස්සේ letter A එකට යට තියෙන value එක මොකක්ද value එකක් නෙවෙයි තියෙන්නේ character එකක්. characters එකක් අපේ memory එකේ save කරන්න බෑ compiler. එතකොට compiler එකට විදිහක් බලනවා. විදිහක් බලාගෙන යනකොට අපේ program එකට කලින් compiler කියලා තියෙනවා Java compiler ඕනම program language එක compiler කියලා තියෙනවා මොකක් හරි character එකක් අපිට variable එකක් විදිහට store කරන්න ආවොත් ඒ character එක save කරන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා. ඒ කොහොමද? ඒ character එකට අපි කලින් දීලා තියෙනවා value එකක්. ඒ value එක මොකක්ද කියලා අපිට බලා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් අපේ Google search කරලා ASCII table කියලා එකක් තියෙනවා ඒක open කරගන්න. ඒ ASCII table එකේ සඳහන් කරලා තියෙනවා හැම program language එකකටම
program language එකම characters වලට දීලා තියෙන values. හරිද? ඒක decimal වලිනුත් දීලා තියෙනවා, hexa වලිනුත් දීලා තියෙනවා, octa වලිනුත් දීලා තියෙනවා. හරිද? මේ decimal hexa octa කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. හරිද? මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. මම නිකන් ගත්තොත් decimal දැන් හිතමු අපිට convert කරගන්න ලේසිම එක තමයි decimal කියන එක. හරිද? අපේ Java compiler මොකක්ද කරන්නේ? අපේ Java compiler මොකක්ද කරන්නේ? අපේ මොකක්ද දීලා තියෙන්නේ? capital A කියන එක print කරන්න. store කරගන්න variable එකක් විදියට. letter A කියන variable name එක යටතේ variable එක යටතේ ඒක ඇතුලේ A කියන character එක store කරලා තියාගන්න. හරිද? එතකොට මම කිව්වා character store කරන්න බෑ memory එක ඇතුලේ. ඒකට වෙනම විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි print කරන්න store කරන්න කියලා આવොත් memory එකේ variable එකක් විදිහට ඒ character එක store කරන්න බැරි නිසා ඒ character එකට කලින් දීලා තියෙන value එකක් අරගෙන ඒ value එක binary විදිහට convert කරලා ඒ එන binary value එක store කරන්න ඒ අදාළ variable box එකේ කියලා. හරිද? ඊට මේ capital A කියන variable එකට character එකට දීලා තියෙන value එක තමයි 65 කියන value එක. හරිද? මේ 65 කියන value එකකින් තමයි මේ character A කියන එක නිරූපණය කරන්නේ. හරිද? එතකොට දැන් අපි store කරන්න කියලා දුන්නාට පස්සේ මේ character A කියන character එක මොකක්ද කරන්නේ Java compiler මේ 65 අරගෙන 65 binary වලට convert කරගන්න. හරිද? convert කරගන්නේ කොහොමද? convert කරගත්තට පස්සේ අපිට එන්නේ මොකක්ද binary value එක කාලපස් එනවා 1 0 0 0 0 0 1 කියලා binary value එකක් එනවා. මෙන්න මේ 1 0 0 0 කියන value එක compiler අරගෙන යනවා memory එකට. memory එකට අරගෙන ගිහිල්ලා ඒක memory එකේ අදාළ variable box එකේ save කරනවා. save කරලා ඉවරලා store කරලා තියාගෙන අපි යම්කිසි අවස්ථාවක මේ letter A කියන එක call කරාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ call කරාට පස්සේ Java compiler යනවා ඒ අදාළ memory location එකට ගිහිල්ලා බලනවා binary මොකක්ද තියෙන්නේ. binary code එකක් තියෙන්නේ මොකක්ද? ඒක convert කරගන්නවා decimal වලට. decimal වලට convert කරගත්තොත් මේකේ value එක මොකක්ද වෙන්නේ? ඒකේ value එක එන්නේ 65. ඊට පස්සේ මේක program එකේ අදාළ process එකට ඉතුරු process එකට ඒ කියන්නේ process එක වෙන්න පුළුවන් print කරන්න වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි calculation එකකට use කරන්න වෙන්න පුළුවන්. හරි. කරන්න කලින් එයා බලනවා මේ අදාළ box එකේ මේ letter A 200 කියන memory address එක තියෙන letter A කියන variable name එක තියෙන box එකේ data type එක මොකක්ද කියලා. හිතමු මේකේ data type එක int නම් කෙලින්ම 65 කියන එක print කරනවා. මේකේ data type එක long නම් කෙලින්ම 65 කියන එක print කරනවා. මේක float කියන එක නම් 65.0 කියන එක print කරනවා. මේක double නම් ඒත් 65.0 කියන එක print කරනවා. හරිද? හැබැයි මේ 65 කියන එකේ value එක එන මේ variable letter A කියන variable box එකේ data type එක char නිසා මොකක්ද කරන්නේ? මේ 65 කියන value එකකින් මොකක්ද නියෝජනය වෙන character symbol එක මොකක්ද කියලා character එක මොකක්ද කියලා check කරලා බලන්න වෙනවා compiler ට. check කරාට පස්සේ මේ 65 කියන value එක දීලා තියෙන්නේ capital A කියන character එකට. ඊට පස්සේ මොකක්ද කරන්නේ? compiler අඳුර ගන්නවා දැන් මම මෙතන මේක data type එක මේ letter A කියන variable එකට අදාළ
data type එක char නිසා මම මෙතනදී print කරන්න ඕනේ 65 කියන එක නෙවෙයි process එකට යවන්න ඕනේ 65 කියන value එක නෙවෙයි a කියන character එක කියලා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මම හිතුවා මම මෙතන ගැහුවා කියලා system.out.println කියලා. එයා කරන්නේ මේ 65 කියන value එක අරගෙන ගිහිල්ලා ඒක ඒ විදිහට 65 කියන value එක අරන් ගිහිල්ලා එතන 65 නැතුව a කියන character එක print කරනවා. හරිද? ඊට පස්සේ හිතමු යම් කිසි අවස්ථාවක මම මේ letter a කියන එක වෙනුවට දුන්නා මෙතන 65 කියන value එක. හරිද? 65 කියන value එක දීලා මම මෙතන දෙනවා system out dot print ln එකත් open කරා ඒක ඇතුලේ letter a දීලා දැන් මම මොකද මෙතන කරලා තියෙන්නේ මම මෙතන හදලා තියෙනවා variable එකක් char කියන data type එක යටතේ ඒකට variable name එකක් දෙනවා letter a කියලා ඒකට value එකක් assign කරලා තියෙනවා 65 කියලා value එකක් assign කරලා තියෙනවා හරිද ඊට පස්සේ මම මොකක්ද කරලා තියෙන්නේ මේ variable එක letter a කියන variable එක print කරලා තියෙනවා එතකොට මෙතන මම මේකේ හිතමු මම තව එකක් ගන්නවා මෙහෙම මේ විදිහටම int b equals 60 උන්නා ඊට පස්සේ එතන මම print එකක් ගහනවා system.out.println capital B කියලා. දීලා මම මේ කෝඩ් එකම run කරනවා. run කරාට පස්සේ පළවෙනි එකේ output එක විදියට char කියන data type එකෙන් හදපු variable එකේ output එක විදියට මට එනවා capital A කියන එකත් int කියන data type එකේ හදපු variable එකේ output එක විදියට මට 60 කියන එකත් මෙතන print වෙලා පෙන්නනවා. ඒකට හේතුව print කරන යනකොට මම ඉස්සෙල්ලා කිව්වා මේ 65 කියන එක දැන් මම assign කරාට පස්සේ කෙලින්ම මගේ letter A කියලා හදා ගන්නවා කෙලින්ම මේ පොඩක් ටයිම් එක දෙන්න letter A කියන variable එක යටතේ හදා ගන්නවා මොකක්ද variable box එකක් box එකක් හදාගෙන ඒක convert කරනවා binary වලට binary convert කරලා ඒක save කරලා store කරලා තියාගන්න. ඒක ආයෙ print කරන්න යනකොට මොකද කරන්නේ? ඒක ආයෙ decimal වලට convert කරගන්නවා decimal වලට convert කරලා ඒක print කරන්න අරගෙන යන්න කලින් බලනවා මොකක්ද මේ variable එකේ data type එක කියලා. එතකොට data type එක char ඒ නිසා එයා කරන්නේ කලින් define කරලා තියෙනවා 65 කියන value එක ආවොත් මෙන්න මේක තමයි print වෙන්න ඕනේ කියලා. අපි compiler එකට කියලා තියෙනවා. ඒ නිසා ඒ compiler කියලා තියෙන එක print කරනවා. ඊට පස්සේ මෙතන int කියන එකෙන් මම හදුවා data type එක int letter b කියලා b equal 60 කියලා 60 කියන එකද මම මෙතන නිකන් 65 කියන එකම දාන්නකොට පැහැදිලි වෙන්න 65 කියලා දානවා කමස් දෙක අයින් කරනවා 60 කියන එක මේක කරා ඊට පස්සේ මෙයාවත් අරගෙන එනවා variable එකත් අරගෙන එලා letter A කියන variable එක letter B කියන variable එක අරගෙන ආවිල්ලා ඒක හිතමු binary convert කරාම මෙන්න මේ විදිහට එකක් එන්නේ කියලා ඇවිල්ලා යා 65 විදිහට එකක් save කරගන්නවා. හරි. save කරගෙන මොකක්ද යා කරන්නේ?
තියාගන්න සේව් කරලා ස්ටෝර් කරලා තියාගන්න. ඊට පස්සේ මේ දෙකම print කරනවා යන වෙලාවක අවස්ථාවේ දැන් මෙතන මම කළා දෙකම output print කරලා තියෙනවානේ දෙකම. එතකොට මොකද්ද කරන්නේ? මේ letter A කියන එකත් print කරන්න අරගෙන යනවා letter B කියන එකත් print කරන්න අරගෙන යනවා. අරගෙන යනකොට තියෙන data type එක character එකක් නිසා char එකක් නිසා කලින් 65 කියන එකට දීලා තියෙන character එක print කරනවා output එක විදියට in කියන data type එකේ හිම දෙයක් දීලා නැහැ. ඒ නිසා තියෙන value එක output එක විදියට එයා print කරනවා මගේ console එක උඩ. හරිද? ඒක තේරුණාද? ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරිද? මම මෙතන වෙන value එකක් දුන්නොත් ඒ value එක තමයි එතන print කරන්නේ. හිතමු මම මෙතන 65 නැතුව දුන්නා කියලා 68 දීලා දෙයි. හරිද? මම මේක මේව කරාම D කියන එක print වෙනවා. ඒකට හේතුව මම මේ table එක බැලුවොත් මගේ compiler ට මම කලින් කියලා තියෙනවා D කියන value එකෙන් මේ වෙන්නේ 68 කියන එක 68 කියන්නේ D කියන character එකේ තමයි 68 කියන එකෙන් නිරූපණය වෙන්නේ කියලා. හරිද? ඒ නිසායි character එකක් විදියට හැම 68 කියන value එක print වෙන්නේ මගේ console එක මත. පැහැදිලි වුණාද ඔයගොල්ලන්ට නැද්ද? හරි ඕකේ. අනිත් අය ප්‍රශ්න තියෙනවද? කොහොට්ටිය. හරි. මේ අද කරපු ටික තේරුණාද? මම අදට නවත්තන්න. මේ කරපු ටික මම මොකද අද කරන්න හිටපු ටිකෙන් මට කරන්න බැරි අවශ්‍ය ටික මම හෙට කරනවා type of variables type ටික මේවා practically කරනවා හෙට මම හෙට කතා කරනවා ඔයගොල්ලන්ට local variables කියන්නේ මොනවද instance variables කියන්නේ මොනවද සහ static variables කියන්නේ මොනවද කියලා practically කතා කරනවා theory part එකත් එක්කම ඒක ගොඩක් වැදගත් ඒ ඉස්සරහට යනකොට මේවා අතර තියෙන සමානකම් සහ අසමානකම් මොනවද මේවා local variables සහ static variables create කරනකොට ඔයගොල්ලෝ පදින්න ඕන rules මොනවද syntax මොනවද කියලා මම හෙට කතා කරනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි